ආයුබෝවන් සුබ දවසක් ප්‍රාර්ථනා කරන ඔබ සැමට සැප්තැම්බර් මාසයේ 21 තවත් සතියක් අපි මේ විදිහට ආරම්භ කරන්න සූදානම්. ආයුබෝවන් සුබ දවසක් අපේ වැඩසටහනින්. අද ජාතික පුවත්පත්වල මුල් පිටුවල සඳහන් තොරතුරු වලින් තමයි අපි අපේ ගමන පටන් ගන්නෙ. අද සිරස්තල බොහොමයක් දක්වන්නේ ඊයේ මහනුවර සිදුවුණු ඒකේදනීය සිදුවීම ගැන. අපි ඒ ගැනත් අනිත් තොරතුරු ගැනත් අවධානය යොමු කරන්න සූදානම්. කමලින් මාත් සමග ඔබට මේ තොරතුරු කියන්න. සුබ දවසක්. අයිබන් සුබදසන නතාලිය ඔබ කියෝ විදිහටම මහනුවර පමණක් නො මුළු රටක් කම්පනයට පත් කළ ඛේදනීය සිදුවීමක් බවට පත් වුණා. එය මේ කාගේ නොසලකිල්ලක්ද? මෙතරම් නොසලකින් ජීවත් වෙන්නේ කොහොමද? මෙතරම් තාක්ෂණික උපාංග සහ මෙවලම් තාක්ෂණය සහ නීති රීති පැවතියදී මේ වගේ ලස්සන ජීවිත විනාශ වන්නේ කොහොමද? මෙතරම් පිරිවැයක් දරා තනෝ නිවාස විනාශ වෙන්නේ කොහොමද? මේ ජීවිතවල වටිනාකමට වන්දි ගෙවන්නේ කවුරුන්ද? මේ ඇති කරන කම්පනය කොතෙක් කලක් ඇයිද අපි හිත වලින් පහව යන්නට එකී කාරණා සහ ප්‍රශ්න සමගින් තමයි දෙවීන ඇතුළු ප්‍රධාන සිරස්තල රැසක් අද ගොඩනැගෙන්නේ ඒකේදනීය සිදුවීම ආසිතව මහනුවර පස්මහල් ගොඩනැගිල්ල හෝටලයකට කඩා වැටෙයි. හෝටල් හිමිකරු බිරිඳ සහ දෙමස් දරුවා මරුට මහනුවර බූවැලිකට සංගමිත අමාවත පිහිටි පස්මහල් ගොඩනැගිල්ලක් ඊයේ අලුයම් 5ට පමණ ගිලා බැසීමක ලක්ව ඊට පහළින් වූ කාමර 10කින් යුත් හෝටලයක මතර කඩා වැටීමෙන් එම හෝටලයේ හිමිකරු ඔහුගේ බිරිඳ හා මාස 2ක් වයසක දරුවා මරණයට පත් වී තිබෙන බව අද වාර්තා කරනවා. දිවයින ලංකාදීපයේ ප්‍රධාන සිරස්තලයේ බවට පත්වන්නේත් එය මහනුවර පස්මහල් හෝටලය කඳු පාමුල හෝටලයට, ඒ කියන්නේ තවත් හෝටලයකට නිවසක් සහ හෝටලයක් විදිහට පාවිච්චි කරපු ගොඩනැගිල්ල මතර කඩා වැටුණා. හෝටල් හිමිකාර තාත්තාත් කතිකාචාර්ය මවත් සිඟිති දියණියත් වැළලෙති. මියගේ බිරිඳගේ මවයි ඥාති දුවයි බේරුණු සිද්ධිය ඔබ රූපවාහිනී තිරයන් මගින් ඊයේ දැක්කා. අද පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ බවට පත්වන්නේත් එකී ඛේදනීය සිදුවීම. එහි කියා සිටින්නේ මහනුවර පස්මහල් ගොඩනැගිල්ලක් කඩා වැටෙයි. මියගේ පිරිසට අයත් හෝටලය මතට ගොඩනැගිල්ල කඩා වැටෙයි. මේ හෝටල් දෙකක් එකම හෝටලයක් නෙමෙයි. පස්මහල් හෝටලය පහළින් තිබිච්ච හෝටලයට කඩා වැටුනේ. කඩා වැටීමට ලක් වූ පස්මහල් ගොඩනැගිල්ලේ හිමිකරු පවුලේ උදවිය සමග පාන්දරම පිට වෙලා. අවට කිසිවෙකුට අනුතර ඇඟවීමක් කළා නැහැ. ඔන්න මෙයයි උපුටා දැක්විය යුතු කාරණාව එකක්. ගොඩනැගිල්ල ගිලා බැසීමට මහනුවර ගොඩනැගිල්ල ගිලා බැසීමට මහනුවර සිදු වූ භූකම්පන තත්ත්වය යම් සාධකයක් විය හැකි බව පෙරදින විශ්වවිද්‍යාලයේ භූවිද්‍යා අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න කියන අතරවාරයේ භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපතිවරයා කියනවා ගොඩනැගිල්ල ගිලා බැසීමට භූකම්පන සිද්ධීන් අතර සම්බන්ධයක් නැහැ. ගොඩනැගිල්ල ගිලා බැසීමෙහි ඉදිකිරීම් දෝෂයන් මත සිදුවක් විදියට තමයි ඔවුන් කියන්නේ. ගොඩනැගිල්ල කඩා වැටීම ගැන මූලික වාර්තාව අද එන වග අදාළ ස්ථානයේ කිසිදු නායෑමක් සිදු වී නැති බව ජාතික ගොඩනැගිලි පරීක්ෂණ ආයතනය කියනවා. ඊට පස්සේ අරුණ ප්‍රධාන සිරස්තලයේ කියන්නේ අර උපුටා දැක්වීම ගොඩනැගිල්ල හිමිකරුගෙන් පොලිසිය කට උත්තර ලබා ගන්නවා. කියන්න වෙලාවක් තිබුණේ නැහැ. පොළව ඇද වෙද්දී අපි පැන්න අනවසර ඉදිකිරීමක් දැයි පරීක්ෂණ ගොඩනැගිල්ල අවිධිමත් භූවිද්‍යාඥ බෝගහපිටිය කියනවා. පැය 3කට පසු දෙමස් දියණිය එළියට ගන්න විටත් මිය ගිහින් සිරවි සිටි යුවල පිටතට ගත්තේ පැය 9ක මෙහෙයුමකින්. මේ මෙහෙයුම ගැන විශේෂයෙන් මතක් කරන්න ඕන. මෙවන් විපත් අභියස ස්වභාවික විපත් වගේම අපේ ජාතික ආරක්ෂාවට කැප වෙන ආරක්ෂක හමුදාවන් සක්‍රීය දායකත්වයක් ලබා දුන්නා. එය නිතර කඳුලක් වුණ අවස්ථාවක් බවට පත් වුණා. ඒකේ මැදිහත් වූ සියලු දෙනාට ගෞරව පිණිසයි ඒ සටහන අපි එක් කරන්නේ අරුණ ආශ්‍රිතව. සිලොන් ටුඩේ පුවත්පතත් අද අනික් ඉංග්‍රීසි පුවත්පත් හැම එකක්ම වගේ සිරස්තල විදිහට වාර්තා කරන්නේ මේ සිදුවීම තමයි ඡායාරූප සටහන් සමග family killed in Kandy building collapse. This is the report from the Ceylon Today newspaper. 5-story building collapses on house bodies of infant and parents found. ඔබ සඳහන් කරා වගේ ශ්‍රී ලංකා යුද හමුදාව, ගුවන් හමුදාව, ඒ වගේම ගිනි නිවීමේ හමුදාව මේ සියලු දෙනා එකතු වෙලා පරිශ්‍රමයක් දැරුවා. ජීවිත දෙකක් බේරාගත්තා. නමුත් අනෙකුත් ජීවිත අහිමි වුණා. එම පුංචි පවුල අහිමි වෙද්දී Daily News පුවත්පතත් ඒ සිදුවීම ඡායාරූප සමගද වාර්තා කරනවා. මේ විදිහට 3 dead in Kandy building collapse, owner and family vacate building before disaster. Unplanned ADHOC construction, says the National Building Research Organisation. ඒ වගේම විශේෂ කමිටුවක් ජාතික ගොඩනැගිලි පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් යොමු කර තිබෙනවා මේ සම්බන්ධව පරීක්ෂණයක් සිදු කරන්නට. මොකක්ද ඇත්තටම සිදු වුණේ, මොකක්ද හේතුව කියලා ඔබ සඳහන් කරා වගේ පස්වරු 5ට සිදුවීම සිදු වෙනට පෙර පැය දෙකකට පමණ පෙර පෙරවරු 5ට මේ සිදුවීම සිදු වෙද්දී තමයි පෙරවරු 3 වෙද්දී එම ගොඩනැගිලි හිමියා එම පවුල සමග පිටත් වෙලා තිබෙනවා. ඔබ සඳහන් කරා වගේ ඔවුන්ට වෙලාවක් තිබුණේ නැහැ දැනුම් දෙන්න ආවට අයට කියලා සඳහන් කරලා තිබුණා. කෙසේ වෙතත් මේ ගැන පරීක්ෂණ කරන්නට විශේෂ කමිටුවක් දැනටමත් පත් කර තිබෙන බවට අද තොරතුරු වාර්තා කරනවා ඉංග්‍රීසි පුවත්පත්. අපි යමු ලංකාදීප පුවත්පතට වසරේ විශිෂ්ටතම නාලිකාව බවට. ටෙලි නාට්‍ය අතින් ඒ විතරක් නෙමෙයි සම්මානීය නාලිකාව බවට පත් වුණා ජාතික රූපවාහිනිය නැවතත්.
ඒ ආඩම්බරය පෙරදැරිවයි මේ තොරතුරු ඔබට කියන්නේ මුල්පිටුවේ ඡායාරූප සටහන වසරේ හොඳම නළුවා සහ නිලියට හිමි සම්මානය හිමි කරගත් ඒ විශිෂ්ටයෙන් දෙදෙනාගේ ඡායාරූපයන් සමග වසරේ විශිෂ්ටතම නළු නිලියවල ආනන්ද ශාලනී රයිගම් ටෙලි සම්මාන ලබා සිටින අවස්ථාව මේ ඔබ දකින්නේ. රයිගම් සමූහ ව්‍යාපාරය සංවිධානය කළ රයිගම් ටෙලි සම්මාන 2019 උල්ල කොළඹ ශ්‍රැංගිලා හෝටලයේදී පෙරේදා රාත්‍රියේ පැවැත්වුණා. එහිදී වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය නළුවා ලෙස සම්මානය ලැබූ ජාතික රූපවාහිනී විකාශයේ සුදු ඇඳගෙන කළු ඇවිදින් ටෙලිනාට්‍යයේ විල්සන්ගේ චරිතය රංගපෑ ආනන්ද කුමාර උන්නැහිගේ සහ විශිෂ්ටතම ටෙලිනාට්‍ය නිලිය ලෙස සම්මාන ලැබූ අඩෝ ටෙලිනාට්‍යයේ කමනිගේ චරිතය රංගපෑ ශාලිනී තාරකා සම්මාන ඇතුළු ඡායාරූපය පෙනී සිටිනවා. මෙහිදී වසරේ ජනප්‍රියම ටෙලිනාට්‍යයට නිලියට හිමි සම්මානය ශාලිනීට හිමි වුණා. මෙරට සම්මාන උල්ලකදී විශිෂ්ටතම නිලිය හා ජනප්‍රියම නිලිය සම්මානය එකම ශිල්පිනියක් විසින් ලබාගෙන ඇත්තේ වසර 24කට පසුව ශාලිනීට ආනන්දට අපේ සුබපැතුම් ඒකම වසරේ සම්මානීය ටෙලි නාලිකාව සහ වසරේ සම්මානීය නාලිකාව ලෙස ජාතික රූපවාහිනිය ජාතික නාලිකාව ජාතික රූපවාහිනිය සම්මානයට පාත්‍ර වුණා. ඒ පිළිබඳවත් අපි මහත් ආඩම්බරයක් සහ ඒ දායකත්වය ලබා දුන් සැමට අපේ ප්‍රසාදයේ ප්‍රණාමය පුද කිරීමෙන් තමයි මේ සුබතොරතුරු ඔබට කිව්වේ. ඔව් ඒ සුබතොරතුරුන් අනතුරු අපි දැන් අවධානය යොමු කරන්නේ දිනමින පුවත්පතට. දිනමින පුවත්පතේ මුල් පිටුවේ ප්‍රධාන සිරස්තලයට ඉහළින් තිබෙන්නේ හම්බන්තොට ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ සම්මේලනයක් අගමැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණ. එහිදී අග්‍රාමාත්‍යතුමන් කියනවා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක ක්ෂේත්‍රය ආර්ථිකයේ කොඳුනාරටිය බව. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක ක්ෂේත්‍රය අද අපේ රටේ ආර්ථිකයේ කොඳුනාරටිය බවට පත් වී තිබෙන බව මාගම් රුහුණුපුර අන්තර්ජාතික සම්මේලන මධ්‍යස්ථානයේ පැවති කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක සංවර්ධන සම්මේලනයට එක්වෙමින් අගමැතිතුමන් කියනවා. ඒ එක්කම එහි ඇතුළු පිටු සටහන කියා සිටිනවා මෙන්න මේ වගේ සටහන අගමැතිතුමන් එහිදී කළ දේශනය ඇසුරෙන් රටේ ලංකාදීප ඇතුළු පිටු සටහනක් මම ඔබට ඉදිරිපත් කරන්නේ. රටේ කොඳුනාරටිය කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක ක්ෂේත්‍රයයි අග්‍රාමාත්‍යතුමන් එහිදී තවදුරටත් කිව්වා මේ සම්මන්ත්‍රණය පවත්වන්න හැකියවීම ප්‍රථමයෙන් සතුටු වෙන මොකද මේ වී ගබඩාවක් නොවීම නිසා තමයි ඒ කරන්න හැකියාව ලැබුණේ. කොහොම වුණත් මේ රටේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ක්ෂේත්‍රයේ නන්වන්නන්ට රජය මහ බැංකුව ගත් ආර්ථික වැඩපිළිවෙළ පිළිබඳවත් ඉතා කදිම විවරණයක් එදා හමු වුණු ව්‍යාපාරිකයන් සහ මේ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් අදහස් ගෙන හැර දක්වමින් කියා සිටියා. අපි Daily Mirror පුවත්පතට අවධානය යොමු කරොත් public caution to follow health guidelines failing which they will be forced to suffer the consequences මේ කොරෝනා රෝගය සම්බන්ධව ශ්‍රී ලංකාවේ අපි දන්නවා දැනට පවතින තත්ත්වය ඉතාම සුබදායකයි වෙනත් රටවල් වලට සංසන්දනාත්මකව බැලුව විට නමුත් තවමත් ඔබ මෙම සෞඛ්‍ය ආරක්ෂක පිළිවෙත් අනුගමනය කළ යුතුයි කියන මතක් කිරීම සෞඛ්‍ය අංශ විසින් ඔබට මතක් කරනවා. මුව ආවරණ පැළඳීම විතරක් නෙමේ දෑත් සේදීම සබන්ගා හොඳින් පිරිසිදු කිරීම මේ වගේ පුරුදු අපි අතරින් ඈත් වී යන කාලයක තමයි ඉගෙන නැවතත් මතක් කරන්නේ. The public have been cautioned to strictly follow health guidelines issued to prevent the spread of the coronavirus failing which they will be forced to suffer the consequences. මේ වන විට රෝගීන් 3287ක් ශ්‍රී ලංකාවෙන් හමු වී තිබෙනවා. Active cases 186 and new cases 4 විදිහට මේ සම්බන්ධව දැනට තිබෙන තත්ත්වයක් අද Daily Mirror පුවත්පත වාර්තා කරනවා. කොරෝනා වැරදිලාවක් නිරාවරණය වුණොත් අපේ මිතුරෙක් කියනවා නටාලියා දුවන්න පාර හොයාගන්න බැරි වෙනවා කියලා. ඒ නිසා නොදුවා පරිස්සමෙන් ඉන්නට තමයි අපි අලියලිත් මාධ්‍යයක් විතර ඔබට දැනුම් දෙන්නේ. මුවාවරණ පැළඳින්න, දෑත් පිරිසුදු තබාගෙන මූලික කාරණා හෝ යම් තරමකට කරන්න. අපි පාස්කු ප්‍රහාරය පිළිබඳව ජනාධිපති කොමිසමේ කාරණා හෙළිදරව් වෙනවා. කෙතරම් නිද්‍රාශීලී මිනිසුන්ද, කෙතරම් නිද්‍රාශීලී සහ ඉතාම සාහසික ලෙස හැසිරුණු ත්‍රස්ස ප්‍රහාරයක් මර්ධනය කිරීමෙන් නොහැකියාව තිබූ ආරක්ෂක අංශ දෙකකට මේ පාලනයට හවුල් වී තිබුණේ කියන කාරණාව එකිනෙකා බෝලේ පාස් කරනවා තමන්ට එල්ලෙන චෝදනාවල් වලට. මෙන්න එක් ප්‍රකාශයක් සහරන් අල්ලන්න බැරිවීම පිටුපස දේශපාලන බලපෑම් තිබුණා. හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ ප්‍රකාශය සහරම් හසින අත්අඩංගුවට ගැනීම නොහැකිවීම පිටුපස දේශපාලන බලපෑම් පැවති බව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රාන්දු මහතා පෙරේදා පාස්කුවන ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසමේදී කියන අතර වාරයේ ඒ ඇඟිල්ල දිගුවන්නේ හිටපු ජනාධිපතිවරයාට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා හිටපු ආරක්ෂක ලේකම් ජනපති කොමිසමට දුන් සාක්ෂි බොරු. ජනාධිපති කොමිසමේ කිසියම් අවස්ථාවක තමන්ට ඉඩක් ලබා දුන්නොත් යම් හේකින් ඉදිරි දිනක දී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට කොමිසම හමුවට පැමිණීමට අවස්ථාව ලබා දුනොත් අදාළ සියලු ප්‍රකාශ සම්බන්ධව සත්‍ය පැහැදිලි කිරීමේ හැකියාව පවතින බවයි එතුමාගේ මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ තවදුරටත් කියා තිබේ. දිනමින පුවත්පතේ විදිහට වාර්තා කරද්දී Daily Mirror පුවත්පතේ වාර්තාවක් මේ Easter Sunday Commission President Sirisena said no action needed against those who joined IS. I have reports to show that Zahran had contested a local government election
President told me taking such action could cause problems with Muslim politicians. හේමසිරි ප්‍රනාන්දු මහතා දක්වන අදහස් තමයි මේ කොමිසම හමුවේ ලබා දුන් සටහනට ඒ ප්‍රකාශ සටහන් කිරීමේදී වාර්තා වුණු අනාවරණය වුණු තොරතුරු තමයි මේ විදිහට ඩේලි මිරර් වාර්තා කරන්නේ. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප්‍රකාශ කරලා තිබෙනවා ශ්‍රී ලංකාවේ IS සංවිධානයට සම්බන්ධ මුස්ලිම් වරුන් ගැන ක්‍රියාමාර්ගයකට එළඹීම අවශ්‍ය වෙන්නේ නැහැ. දැම්මම එය පවතින සංහිඳියාවට ප්‍රශ්නයක් වෙයි කියලා. ඒ විතරක් නෙමේ සහරාන් මීට පෙර පළාත් පාලන මැතිවරණයක් සඳහා ඉදිරිපත් වුණා කියලා. ඒ බවට සාක්ෂිත් Taman සතුව තියෙනවා කියලා හේමසිරි ප්‍රනාන්දු මහතා අදහස් දැක්වූ බවට අද ඩේලි මිරර් පුවත්පත වාර්තා කරද්දී දී අයිලන්ඩ් පුවත්පතේ තවත් වාර්තාවක් තියෙනවා. Sirisena denies Hemsiri's claim. මේ විදිහට හේමසිරි ප්‍රනාන්දු මහතා ප්‍රකාශයක් ලබා දෙද්දී හිටපු ජනාධිපතිතුමන් ප්‍රකාශ කරනවා මෙම තොරතුරු අසත්‍යයි කියලා. Former President Maithripala Sirisena yesterday claimed that the testimony given by former Defence Secretary Hemsiri Fernando at the Presidential Commission of Inquiry investigating these Easter Sunday attacks about his behaviour was completely false. ඒ ගැන අද The Island ඇතුළු ඉංග්‍රීසි පුවත්පත් වාර්තා කරද්දී මේ පාස්කු ප්‍රහාර සම්බන්ධව මේ දිනවල නැවතත් කතා බහට ලක් වෙන්නට තවත් කරුණක් අද දිවයින පුවත්පතත් වාර්තා කරනවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කියා සිටිනේ පාස්කු ප්‍රහාරයේ චෝදනා වහගන්න යහපාලනයේ අය බොරු කතා ගොතන වග පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධ යහපාලන ආණ්ඩුවට එල්ලවන චෝදනා වහගන්න විවිධ කතා නිර්මාණය කිරීමට පටන් ගෙන තිබෙන බව තමයි අගමැතිතුමන් තවදුරටත් කියන්නේ. පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසම හම්බුට යන යහපාලන ආණ්ඩුවේ හිටපු ඇමතුරු කියන කතාවලින් හැංගියන්නේ ඔවුන්ගේ වැරදි හැඟවීම් බවයි අග්‍රාමාත්‍යවරයා කියන්නේ. මේ රටේ බුද්ධිමත් ජනතාව මුලා කිරීමට ඕන නොහැකි බවත් අගමැතිතුමන් කියනවා. පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය පිළිබඳ දැන සිටියේ යහපාලන ආණ්ඩුවේ සමහර දේශපාලඥයන් ඔවුන්ගේ පවුල්වල අය මෙන්ම ඔවුන්ට හිතවත් ආරක්ෂක අංශ නිලධාරීන් බවද අගමැතිවරයා තවදුරටත් කියනවා. මේ සම්බන්ධයෙන් තවදුරටත් කාරණා ඉදිරිපත් කරන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කියන්නේ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයේ පව් වහගන්න අද ඔවුන් පුදුම විදියට දඟලනවා. කටරෙන එන දේවල් කියනවා. ඔවුන්ට ඒ පව් වහගන්න ලැබෙන්නේ නැහැ. මේ ප්‍රහාරය පිළිබඳ ආගිය, අලගිය, මුලගිය තැන් දිගටම හොයනවා. කාටවත් නීතියෙන් ගැලවෙන්න බෑ. මේ රටේ ජනතාව තත්ත්වය ඉතා හොඳ ආකාරව වටහාගෙන ඉන්නවා. එදා ජනතාවට පුළුවන් තරම් වද දුන් මේ විදිහට මේ උදවිය අද කිසිත් නොදත් උදවිය වගේ හැසිරෙන වගේ තමයි අගමැතිතුමන් තවදුරටත් සිහිපත් කරන්නේ. මේ අතර කමල් පසුගියදා නැවතත් මේ තත්ත්වය ටිකක් උණුසුම් වෙන්නට හේතුවක් වටපත් වුණා. හරින් ප්‍රනාන්දු මහතා කරපු ප්‍රකාශය අගරාධිපති හිමිපාණන් මේ ගැන දැනගෙන හිටියා. ඒ වගේම තවත් පියතුමන්ලා මේ ගැන දැනගෙන හිටියා. මේ විදිහට තොරතුරු මේ කොමිසම හමුවේ අදහස් දැක්වීමෙන් අනතුරු මාධ්‍යට වාර්තා කරා. ඉතින් ඒ ගැන කොළඹ අගරාධිපති පදවිය ඒ වගේම කාදිනල් හිමිපාණන් ඇතුළු සමස්ත කතෝලික සභාව විසින් හෙලා දැක තිබෙනවා. ඒ ගැන අද ඉංග්‍රීසි පුවත්පත් ඒ වගේම සිංහල පුවත්පත් වාර්තා කරනවා. මෙන්න මේ විදිහට Daily News පුවත්පතේ වාර්තා May that Colombo Archdiocese condemns Harin's statement at the Presidential Commission of Inquiry into the Easter Sunday attacks. This is where the Colombo Archdiocese, while subjecting statement made by parliamentarian Harin Fernando before the commission, stressed that the bishops and the Catholic clergy were in no way made aware of the impending attacks on churches by anyone. Other Daily News පුවත්පත ඒ විදිහට වාර්තා කරනවා. ඒ ගැන කිසිම තොරතුරක් Taman දැනගෙන සිටියේ නැහැ කියලා හරින් ප්‍රනාන්දු මහතා කරන ඒ චෝදනාවේ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍යයි කියලා අද වාර්තා වෙනවා පුවත්පත්වල. ඒ විදිහට තොරතුරු තවත් බොහොමයක් තිබෙනවා පාස්කු ප්‍රහාරය. ඊට ඉස්සෙල්ලා මේ කාරණාවත් කියලා යන්න ඉඩ දෙන්න. විශේෂයෙන්ම අගරාධිපති හිමිපාණන් පාස්කු ඉරිදෙන් දේව මිහියන්ට සහභාගී නොවේ චෝදනා කරනවා හරින් ප්‍රනාන්දු හිටපු මන්ත්‍රීවරයා. හැබැයි ඒක එහෙම නෙමෙයි කියා එතුමන්ගේ මාධ්‍ය ඒකකයේ රාධිපති පදවියේ මාධ්‍ය ඒකකයේ නිවේදන නිකුත් කරමින් කියා සිටිනවා. ඒ විතරක් නෙමෙයි අද ඒ වාර්තා කරන ඒ මාධ්‍ය නිවේදනය වාර්තා කරන මව්බිම කියා සිටිනේ හරින්ගේ බාල මනක්කල්පිත ප්‍රකාශය බොරුවක්. කොළඹ අගරාධිපති පදවියේ හරින්ගේ ප්‍රකාශය දැඩිව හෙලා දකිමින් තමයි මේ නිවේදනය නිකුත් කරන්නේ මව්බිමේ තොරතුරු. හොඳයි. ඉතිරි පුවත් බලන්න කලින්. හොඳයි. දැන් අවධානය දිනමින පුවත්පතට. දිනමින මුල් පිටුවේ ඡායාරූප සටහන තිබෙන්නේ ජනාධිපතිතුමන් පුත්තල මේ නිරීක්ෂණ චාරිකාවකට යෙදෙනවා. එහිදී අගරාධිපති අතුතු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් දෙයට එක් වෙනවා. මේ දරුදරියන් පිරවරාගෙන සිනහමුසු මුහුණින් ඔවුන් හැමෝම පසු වෙන ඡායාරූපය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අගරාධිපති අතුතු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පුත්තලම දිස්ත්‍රික්කයේ සංවර්ධන ව්‍යාපෘති නිරීක්ෂණයකට සහභාගී අවස්ථාවකට එක් වෙමින් මදුරන් කුලයේ ආදර්ශ විද්‍යාලයට පැමිණි අවස්ථාවේ තමයි මේ දරුවන් එක ඡායාරූපයේ ඉන්නේ. එහිදී කලකී කාරණා විශේෂ මේ සංවර්ධනයේ ඍජුව
කලක් තිස්සේ නොතකා නොසලකා තිබුණු අවස්ථාවන්ට එක රැයෙන් උත්තර ලබා දෙන ජනාධිපතිතුමන් ගත් පියවර පුත්තලමේ ජනතා ප්‍රශ්න රැසක් අද ලංකාදීපේ පස්වෙනි පිටුව වාර්තා කරන විදිහට පුත්තලමේ ජනතා ප්‍රශ්න රැසක් ජනපති එක රැයෙන් විසඳයි මදුරන් කුලිය කෘෂි තාක්ෂණ ආයතනයත් විවෘත කරයි පුත්තලම දිස්ත්‍රික්කයේ නිරීක්ෂණ චාරිකාවට පෙරේදා නිරත වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රදේශවල ජනතාවගේ හා පාසල් සිසුන්ගේ ප්‍රශ්න රැසක් යුද හමුදාපතිවරයා ඇතුළු අදාළ නිලධාරීන් ඒ මොහොතේම කතා කර ඒ නිලධාරීන්ට කතා කරලා විසඳීමට පියවර ගත් වගේ තමයි මේ වාර්තාව ඡායාරූප සටහන් සමග අද ඉදිරිපත් කරන්නේ. සිලෝන් ටුඩේ පුවත්පත තමගේ මුල් පිළිවෙල තවත් වාර්තා ගෙනෙනවා මේ සම්බන්ධව. ඒ කියන්නේ මේ පාස්කු ප්‍රහාර පිළිබඳව විමර්ශනය කරන කොමිසම හමුවේ හේමශ්‍රී ප්‍රනාන්දු මහතා දැක්වූ අදහස් අතර Batikallow campus එහෙම නැත්නම් මේ ශරියා විශ්වවිද්‍යාලය සම්බන්ධව තොරතුරක් අනාවරණය කරනවා. State Bank ordered to release foreign funds and investigation. A state bank had received an order not to carry out investigations into foreign funds received but to release them within 2 days for the construction of Batikallow campus owned by former governor of the Eastern Province MLA Hizbullah, which is considered to be the largest Sharia university in Southeast Asia. හේමශ්‍රී ප්‍රනාන්දු මහතා මේ දක්වන අදහස් වලට අනුව කමල් ශාරියා විශ්වවිද්‍යාලය මඩකලපුවේ ඉදිකරන ලද එම විශ්වවිද්‍යාල ඉදිකිරීම කටයුතු සඳහා විදේශ රටවල් වලින් ලැබුණු මුදල් රජයේ බැංකුවකට රජයේ බැංකුවක තිබුණු ගිණුමකට බැර කරන ලද මුදල් කිසිදු පරීක්ෂණයකින් කිසිදු ඉන්වෙස්ටිගේෂන් එකකින් තොරව දින දෙකක් ඇතුළත රිලීස් කරන්න කියලා ඉහළින් නියෝගයක් ලැබුණා කියලා හිටපු ආරක්ෂක ලේකම්වරයා තමයි මේ අනාවරණය සිදු කරන්නේ. ඒ සිලෝන් ටුඩේ පුවත්පත අද විදිහට වාර්තා කරද්දී අපි ඊළඟට මේ මන්තිරු නීතිය සම්බන්ධව අද පුවත්පත් වාර්තා කරන තොරතුරු වලට අවධානය යොමු කරමු. විනය කඩන රියදුරන් මන්තිරු ගැන හිසරදයක් ඇති කරගත්තට විනය ගරුක රියදුරන් සහ ඒ විනය හරියට පිළිපදන පිරිස්වලට ගෞරවයක් පිණිස තමයි මේ පොලිසිය මේ තරම්ම යහුසුලුව ක්‍රියාශීලී වෙන්නේ. මේවා අද ඉඳලා සතියක් පුරාවට ඔවුන් දඩ අය කරන්නේ නැහැ. හැබැයි නීතිය ක්‍රියාත්මක කරනවා. ඒ ගැන තමයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියන්නේ. අද පුවත්පත මේ විදිහට වාර්තා කරනවා. ප්‍රමුඛතා මන්තිරු ගැන මේ සතියේදී දැනුවත් කිරීම. කොළඹ මාර්ග 4ක ක්‍රියාත්මක වන ප්‍රමුඛතා මන්තිරු නීතිය යටතේ මේ සතිය තුලදී රියදුරන් දැනුවත් කිරීමට පියවර ගන්නවා වගේ තමයි කියන්නේ. ප්‍රමුඛතා මන්තිරුව ගැන අවබෝධයක් ලබා ගැනීමට ඔබ මෙන්න මේ තොරතුරු හොඳින් අධ්‍යයනය කරන්න. කොළඹ නගරයට ඇතුළු වීමේදී රියදුරන්ට රියා අවතුරු අවම කරමින් ආරක්ෂිත සහ විධිමත්ව ගමනාන්තය කරා ගමන් කිරීමට පහසු සැලසීමේ අරමුණින් තමයි පොලිසිය මන්තිරු නීතිය ක්‍රියාත්මක කරන්න පියවරගෙන තිබෙන්නේ. ඒ එක්කම මෙහිදී කොළඹ නගරය වෙත පැමිණෙන යතුරුපැදි ත්‍රිරෝද රථ සහ බස් රථ ද්විත්ව මන්තිරු සහිත මාර්ගවලදී වම් තීරුවේ පමණක් භාවිත කරන. ඒ කියන්නේ ලේන් දෙකක් නම් වමේ යන්න ඕන. එහෙම නැත්නම් මන්තිරු නීතියට අනුව මන්තිරු 3ක් සහිත මාර්ගවලදී ත්‍රිරෝද රථ සහ යතුරුපැදි වලට මැද මන්තිරුව භාවිත කිරීමට අවසර ලැබෙනවා. ඔන්න ඒකත් මතක තියාගන්න. වම් මන්තිරුවේ ගමන් කිරීමේදී ඉදිරියෙන් යන රථයේ මන්දගාමීව ගමන් කරන නම් පිටුපසින් පැමිණි බස් රථවලට දකුණු මන්තිරුවට පැමිණ ඉදිරියෙන් යන රථයට ඉස්සර කර යලිත් වම් මන්තිරුවට ගමන් කිරීමේ හැකි බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියනවා. මේ නීති ඔබ හොඳින් අධ්‍යයනය කරන්න. කාගේ හිත සුව පිණිස මාර්ගයේ තම කාර්යක්ෂම තැනක් බවට පත් කිරීමේ අරමුණින් තමයි මේ නීති ගෙන හැත්තිබෙන්නේ. නැතුව ඔබට හිරිහැර කිරීමේ අරමුණින් නෙමෙයි. ඒ නිසා අපි විනයගරුක රටවැසියන් විදියට අපි ඒට අනුගත වීමයි මේ මොහොතේ අපිට පැවරෙන වගකීම. අනිවාර්යෙන් මේ ගැන අද ඉංග්‍රීසි පුවත්පත් වාර්තා කරන සිලෝන් ටුඩේ පුවත්පතේ වාර්තාවක් මේ no fine for lane law violators, mandatory advisory classes for offenders. The traffic police will not fine those violating the lane law, which was to commence today. Instead, the offenders will be directed to mandatory advisory classes. නැත්නම් අද සිට මේ දඩාය කිරීම ක්‍රියාත්මක කිරීම නියමිතව තිබුණා. නමුත් එසේ කරන්නේ නැහැ. ඔබ කමල් සඳහන් කළා වගේ පුවත්පත්වල ඔබ දැනුවත් කිරීමක් සිදු කරන ලබනවා. ඉදිරියේදී ඇතැම් විට දඩාය කිරීමක් සිදු කරනු ලැබේවි ඔබ ක්‍රියා කරන පිළිවෙල අනුව. අපි ඊළඟට අවධානය යොමු කරන්නේ කාලගුණ තත්ත්වය සම්බන්ධව මේ අද පුවත්පතේ වාර්තාව. අද පුවත්පතේ කාලගුණය කියන වාර්තාව කියා සිටින්නේ ඔන්න ඊයේ මතක් කරොත් වැස්සෙත් නැහැ නොවැස්සෙත් නැහැ වැස්සෙන් වැඩක් ගන්න උනේත් නැහැ අවුවෙන් වැඩක් ගන්න උනේත් නැහැ කොළඹ පැත්තේ. හැබැයි පරිබාහිර ප්‍රදේශවල ඊට වඩා තත්ත්වය හාස්පත වෙනස් දකුණට එහෙම හොඳින් වැස්සා. අද වාර්තා කරනවා මධ්‍යම ඊසාන දිග හා නැගෙනහිරට තද හෝ ඉතා තද ප්‍රහාරාත්මක සුළං හා වැසි ඇතිවිය හැකි. මධ්‍යම ඊසාන දිග හා නැගෙනහිරට තද හෝ ඉතා තද ප්‍රහාරාත්මක සුළං හා වැසි ඇතිවිය හැකි. වැඩි විස්තර සිලෝන් ටුඩේ පුවත්පතේ අද move to safer areas. Navy says Navy to the fishermen.
low pressure in Bay of Bengal මේ විවිධ ප්‍රදේශ නම් කරලා තිබෙනවා ඔබ සඳහන් කරා වගේ මේ ප්‍රහාරාත්මක කිලෝමීටර් 60 අතර වේගයෙන් යුත් සුළං හමාන්නට පුළුවන් නිසා මුහුද බොහොම රළු වෙන්නට පුළුවන්. ඒ වගේම ඊයේ දිනේ දැනුවත් කිරීම කරා මුහුදු ගොස් සිටින දීවරයින්ට ඉතාම ආරක්ෂිත තැන්වල හැකි විගස ගමන් කරන්නට කියලා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දැනුවත් කිරීම සිදු කරනු ලැබුවා. ඒ ප්‍රදේශ විශේෂයෙන් මතක් කරොත් මේ මුහුදු සීමාවන් Batticaloa to Colombo via Trincomalee, Kankasanturai and Puttalam and in the area extending from Galle to Pothuwil via Hambantota මේ කියන ප්‍රදේශවල මුහුදු සීමාව වෙසින ඔබ අනිවාර්යයෙන්ම අවධානයෙන් සිටින්න අවධානමක් තිබෙන නිසායි ඔබට මේ විදිහට නිවේදනය කර තිබෙන්නේ. ඒ වගේම Daily Mirror පුවත්පතත් prevailing showers and windy condition to continue says the Met Department. සුළං තත්ත්වය වගේම වර්ෂාව තව දුරටත් පැවැත්වී ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවලට එය ඒ විදිහටම පවතිනට ඉඩ තිබෙනවා කියලා තමයි තොරතුරු වාර්තා කරන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින්. ඊළඟට අවධානය යොමු කරන්නේ අද පුවත්පතට 20 ගැන. 20 ගැන 22 වෙනිදා. ඒ කියන්නේ හෙට මෙත් සභේදී කතා බහ කිරීමේ හැකියාව ලැබෙනවා. අද පුවත්පත ඉදිරිපත් කරන තොරතුර මෙන්න මෙහෙම කාරණාවක්. 20 ගැන සමගි ජනබලවේගයේ වාර්තාව අද මන්ත්‍රී කණ්ඩායමට ඉදිරිපත් කරන වග ආණ්ඩුක ව්‍යවස්ථාවේ 20 වෙනි සංශෝධනය පිළිබඳ අධ්‍යයනය කිරීම සඳහා සමගි ජනබලවේගයේ පත් කළ සමාලෝචන කමිටුවේ වාර්තාව අද මන්ත්‍රී කණ්ඩායමට ඉදිරිපත් කරන බව ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසන අතර වාරයේ අද ලංකාදීපයේ කියනවා 20 හෙට මෙත් සභේට ඉදිරිපත් කරන වග මම මේට පෙර ආතු ඉදිරිපත් කළ කාරණාව 20 වෙනි ආණ්ඩුක ව්‍යවස්ථා සංශෝධනයේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට හෙට ඉදිරිපත් කරනවා. සභා කටයුතු ආරම්භයේදී පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා විසින් පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. 20 වෙනි ආණ්ඩුක ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත හෙට පාර්ලිමේන්තු රැස්වීමේදී න්‍යාය පත්‍රයට දැනටමත් ඇතුළත් කරලා ලැබ තිබෙනවා. එම න්‍යාය පත්‍රය 18 වෙනිදා මුද්‍රණය කළා. පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු පළමු වර කියවීම ඊට විරුද්ධව යම් අයෙකු අධිකරණයට යන්නේ නම් ඒ සඳහා සතියක කාලයක් ලබා දෙනවා. මේ කාලයේදී පනතට එරෙහිව කිසිවෙකු අධිකරණයට ගියහොත් ඒ අධිකරණ කටයුතු සඳහා තවත් සති 3ක් කාලයක් ලබා දිය යුතු බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වෙනවා. පනත් දෙවනි වර කියවීම සඳහා මෙත් සභාවට ඉදිරිපත් කරන්නේ ඒ නඩු තීන්දුව ලැබීමෙන් පස්සේ. ඒ අනුව 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ දෙවනි වර කියවීමේ විවාදය ලබන නොවැම්බර් මාස මුලදී සිදු කරනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරනවා. අපි හෙට ඒ ගැන බලාගෙන ඉමු. Daily Mirror පුවත්පතේ වාර්තාවක් ගෙන්නා SJB will unite democratic forces to defeat 20th Amendment. A series of programs for SJB organized at village level in every district during weekends. විස්ස පරද්දානට සමගි ජනබලවේගය අනෙකුත් විපක්ෂයේ බලවේග සමග එකතු වන්නට නියමිතයි කියලා Daily Mirror වාර්තා කරනවා. ඒ වගේම කමල් කලින් සඳහන් කරපු ප්‍රවෘත්තිය 20th Amendment in House tomorrow. Daily News පුවත්පතයි මුල් පිටුවේ මේ වාර්තාව ගෙනෙන්නේ that the first reading of the vote on the 20th Amendment to the Constitution will take place on Tuesday in Parliament. හෙට දිනේදී පාර්ලිමේන්තුවේදී සභාගත වන්නට නියමිත 20 වෙනි සංශෝධනය සම්බන්ධව තමයි Daily News පුවත්පතේ විදිහට වාර්තා කරන්නේ. ඊළඟට අපි යන්නේ අද පුවත්පතට. අපිට ජාත්‍යන්තර ආඩම්බරයක් විදේශ විනිමය ලැබුණු ඊටාම ප්‍රකට ප්‍රබලම සහායක යුගයක ප්‍රධානම අපනයන පිරිමි මාර්ගය බවට පත් වුණේ අපේ තේ අපනයන සිලොන් බ්ලැක් ටී අපි හැමදාම කියන විදිහට අපිට ආඩම්බරයකින් කරනවා. හැබැයි පෞකාර වෙළඳන්ගේ සහ අවස්ථාවාදී වෙළඳන්ගේ භාවිතාව නිසා ඒ ප්‍රතිරූපය ඊටම වේගයෙන් කෙලෙසමින් පවතිනවා. රට අභ්‍යන්තරයේ ඊටම අහිතකර සෞඛ්‍ය තත්ත්වයක් නිර්මාණය කරමින් තිබෙනවා. ඒ නිසා තමයි මේ පිළිබඳව විමර්ශන ආරම්භ කරන්නට බලධාරීන් පියවර ගත්තේ. අයථා ක්‍රියා නිසා තේ කර්මාන්තශාලා 18ක නිෂ්පාදනය නැවැත්වීමට සිදු වී තිබෙන්නේ. ඒ අනුව තේ කර්මාන්තශාලා 705ක අතරින් 45ක අයථා ක්‍රියාකාරකම් කසල තේ සහ අහිතකර රසායන ද්‍රව්‍ය භාවිතයේ ප්‍රධාන අයථා ක්‍රියාව බව හෙළි වී තිබෙනවා. කසල තේ සහ අහිතකර රසායන ද්‍රව්‍ය භාවිතයෙන් ඇතුළු අයථා ක්‍රියාකාරකම් හේතුවෙන් තේ කර්මාන්තශාලා 18ක නිෂ්පාදන කටයුතු නතර කළ බවත් තේ මණ්ඩලයේ සභාපති ජයම්පති මොල්ලිගොඩ මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දැනුවත් කළ තිබෙනවා. මේන් භාගයට භාගයක් වහලාරේ හොඳ තේ නිෂ්පාදනය පරිභෝජනයේ සහ අපනයනට යොදාගන්නේ නම් එය මහත් සාධනීය කාරණාවක් බවට පත් වෙනවා. Daily Mirror පුවත්පතේ වාර්තාවක් අද මේ වාහනවල මිල ගණන් ටිකක් වැඩි වෙලා තියෙනවා. ඒ ගැන අද මේ විදිහට මුල් පිටුවේ වාර්තාවක් ගෙනෙනවා. Unusual price hike in vehicles. Vehicle prices increased from 200,000 to 500,000 rupees. මේ ගැන වාර්තා කරන මේ තොරතුරු අනාවරණය කරන්නේ the President of the Vehicle Importers Association of Sri Lanka ඉන්දික සම්පත් මහතා තමයි මේ තොරතුරු අනාවරණය කරන්නේ. රුපියල් ලක්ෂ 2.5 අතර ප්‍රමාණයකින් වාහනවල මිල ගණන් වැඩිව තිබෙන තොරතුරු අරුණ පුවත්පතටයි අපි ඊළඟට අවධානය යොමු කරන්නේ.
පාතාලයට ඉඩක් නොදීම බැහැ පාතාලයේ මර්ධනය වේගවත් වී තිබෙනවා ආරක්ෂක අංශ පොලිසිය ත්‍රිවිධ හමුදාව විශේෂ කාර්ය බලකාය මේ සියල්ල ඔවුන්ගේ කාර්යභාරය උපරිමයෙන් ඉෂ්ට කරමින් තියෙන මොහොතක තමයි අපි මේ ඉන්නේ පාතාලයේ වත්කම් හොයන්න වෙනම පොලිස් කොට්ටාශයක් පිහිටුවීමට ගත් පියවර පිළිබඳවයි මේ වාර්තා කරන්නේ මත්කුඩු ජාවාරම් හා පාතාල ක්‍රියාකාරකම් මගින් අයතාලෙස ඉපිවූ පුද්ගලයන් සෙවීමට අයතාලෙස වත්කම් ඉපිවූ පුද්ගලයන් සෙවීමට නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ටාශය නම් වෙනමම කොට්ටාශයක් ආරම්භ කිරීමට පොලිසිය ගත් පියවර අරුණ පුවත්පත වාර්තා කරන අතරවාරයේ දිවයින කියනවා මේ මෙහෙයුම් සම්බන්ධ තවත් තොරතුරක් ලක්ෂ 7.5 අල්ලස්ගෙන කෝටි 1ක කහකුඩු රේගුවෙන් පන්නලා මේ ආයතන අර වැටත් නියරත් ගෝයන් කානම් කියන කාරණාව තමයි මතක් වෙන්නේ මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් මත්ද්‍රව්‍ය නිවාරණ අංශයට මහා කළු පැල්ලමක් එක්කලා බඩගෝස්තරයට ජාවාරම් කරලා දැන් රේගුවේ ඇතැම් නිලධාරීන් මේ මුර කවුළු මේ ආරක්ෂාට මේ දේවල් එන එක වළක්වන්න තියෙන මුර කවුළු වල මේ සාහසික හැසිරීම නිසා ඇතිවන ඛේදනීය තත්ත්වය බලන්න ලක්ෂ 7.5ක් අල්ලස්ගෙන කෝටි 11ක කහ කුඩු රේගුවෙන් පන්නලා රේගු නිලධාරීන් දෙකක් දැලේ ව්‍යාපාරිකයන් 12ක් අල්ලන්න විමර්ශන සිදු කරන වගේ තමයි දිවයින වාර්තා කරන්නේ. අද ඩේලි මිරර් පුවත්පතේ තවත් අත්අඩංගුවට ගැනීමක් සම්බන්ධ වාර්තා වෙනවා. 3 arrested over major land grabbing racket in Maravilla. Land had been sold at 2 million rupees. 3 suspects including the mastermind wanted over a major land grab racket that had been taking place for a long time in Chillau, Maravilla and Mundalam areas had been arrested by police yesterday. හලාවත මුන්දලම මාරවිල කියන ප්‍රදේශවල මේ ඉඩම් හොර ඔප්පු නැත්නම් ව්‍යාජ ඔප්පු සකස් කරමින් ඉඩම් නීති විරෝධී විදිහට ඉඩම් වෙළඳාමේ යෙදෙන පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගත්ත ප්‍රවෘත්තිය තමයි අද ඩේලි මිරර් පුවත්පතේ විදිහට වාර්තා කරන්නේ. ඊළඟට අපි යමු දිනමින පුවත්පතේ අතුල් පිටුව. දිනමින පුවත්පතේ අතුල් පිටු සටහනේ කියන්නේ තිබෙන්නේ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව ඉදිරිපත් වූ කාරණාවක්. විශේෂයෙන්ම මහා සංඝරත්නය කියනවා 19 අහෝසි කිරීමට පියවර ගන්නට කියන කාරණාව. ඒ තමයි අද කතුරාගේ සටහන බවට පත් වී තිබෙන්නේ. විශේෂයෙන්ම ඓතිහාසික ජනවරමක් ලබාගෙන මේ ජනාධිපතිතුමන් බලයට පත් වූාට පස්සේ එතුමන්ගේ සෞභාග්‍ය දැක්ම ජනගත කිරීමේ නොහැකියාවක් ඇති වී තිබෙන 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ඇති කරන ලද තත්ත්වය තුළ අපි ඉදිරිපත් කරන දිනමින පුවත්පතේ කතුරාගේ සටහන ඒ අනුව දිගින් දිගටම කියා සිටින්නේ අපි 19 අහෝසි කිරීමේ යහුසුලව ක්‍රියාශීලී විය යුතුයි. ඉදිරිගාමී හෙට දවසක් කරා යන ගමනේදී ඒ 19 අහෝසි කිරීම 20 හෙටේ යන යෙදුම සහිතව මේ කියා සිටින්නේ විසුණු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට මහා සංඝරත්නයේ ආශිර්වාදය ලැබී තිබෙනවා. ඒ එක්කම අපි පියවර ගත යුතුයි මෙය මහ පොළොවේ ඇත්තක් බවට පත් කරන්න. ඒ තුලින් තමයි මේ ජනාධිපතිවරයාගේ බලතල සීමා කරන ජනාධිපතිතුමාගේ ගමන් මඟ අහුරාලන වැඩපිළිවෙල මුලින් උපුටා දමා අපිට ස්වයත්ත ආර්ථිකයක් කරා ස්වයත්ත නීතියක් කරා මේ රටේ ජනතාවගේ උමනාව නිසිත කරන පාලනයක් කරා යා හැකි කියන කාරණාවයි දිනමින කතුවරයා මතක් කරන්නේ. ඩේලි මිරර් පුවත්පතේ මුල් පිටුවට අවධානය යොමු කරන්නේ මේ දිනවල කොළඹ පොත් ප්‍රදර්ශනය පැවැත්වෙනවා BMICHD. ඉතින් ඒ සඳහා ඔබත් දෙවෙනි බොහෝ ප්‍රදේශවලින් පැමිණෙනවා. නමුත් අවධානමක් තිබෙනවාද ශ්‍රී ලංකාවේ කොවිඩ් තත්ත්වය කොහොමද? ඉතින් මේ ගැන ඔබත් කල්පනා කරනවා ඇති. Doing our best to minimize risk of spreading COVID and with all health guidelines in place සියලුම සෞඛ්‍ය ආරක්ෂක පිළිවෙත් අනුගමනය කරමින් තමයි මෙවර පොත් ප්‍රදර්ශනය පැවැත්වෙන්නේ කියලා තොරතුරු අනාවරණය කරන විශේෂයෙන්ම ඔබ පැමිණෙනවා නම් අනිවාර්යෙන්ම මුඛාවරණයක් පළඳින්නට අවශ්‍යයි. අත්සේදීමට අවශ්‍ය ස්ථාන වෙනම සකස් කර තිබෙනවා කියලා ඩේලි මිරර් වාර්තා කරන විතරක් නෙමෙයි ඔබේ උෂ්ණත්වය ශරීර උෂ්ණත්වය පරීක්ෂා කිරීමේ අනතුරුව තමයි ඔබව ඇතුළට ගන්න කියලාත් මේ ප්‍රදර්ශනය තුළට ඔබව යොමු කරන්න කියලාත් ඒ වගේම හදිස්සිය හරි මාස්ක් එකක් අමතක වුණොතින් රුපියල් 15ක වගේ මුදලකට ලබා ගන්නට මාස්ක් එකක් නැත්නම් මේ මුඛාවරණයක් ප්‍රදර්ශන භූමිය තුලදීම ඔබට මිලදී ගැනීමට අවස්ථාව සලසා දී තිබෙනවා කියලා අද ඩේලි මිරර් පුවත්පත තොරතුරු අනාවරණය කරනවා. අපි කාටුන් බලමු. ගිනිකසය දිනමිනෙන් කවිපදය ගජමන් නෝනගේ කන්ද උඩරට ගිලා බට මහ ගොඩ නැගිල්ලට යට වෙලා හුස්ම නැවතුණු අහිංසකයන් මරු හොයා යන දෙස බලා වග කියන්නට සිටින සැමටම පාඩමක් ඇත ලියවිලා නොදැක දුරදිග නතුව මුදලට යන අයට ඇත වැරදිලා කියලා තමයි මේ කියන්නේ. ඊට පස්සේ සුවාරිස්ට යොමු වෙනවා ලංකාදීපේ දාසාපුවලනගේ කාටුන් සටහන. මේ බන්දුල ගුණවර්ධන ඇමතිවරයා වගේ කෙනෙකුට හමු වෙන්නේ සුවාරිස්. ඇමතිවරයා කියනවා හාල්හිඟේ බොරුවක් බං. සුවාරිස්ට නිකමට වගේ අහන්න හිතෙනවා. ඩඩ්ලිද කිව්වේ? ඒක ප්‍රශ්නාර්ථයක්. ඊට පස්සේ අපි දිවිනේ ඕකයි තත්ත්වයට යොමු වෙනවා. අපිට තේරුම් ගන්න තියෙන මේකයි තත්ත්වය කියලා. කතෝලික සභාවට දොස් පරොස්හලා හරින් කියන දේවල් මහ ලෙඩක් වෙලා සජිත් ඔහුව කැඳවාලා මිරිස්සුලා අරවයින් දෙකක් කියලා පිටත් කළා මොන වයින්ද කියලා ඔබ තීරණය කරන්න අනුරාධගේ සටහන ඒ
හොඳයි සමග අපි අදට ඔබෙන් සමගන්නවා ඔබට සුබ දවසක් ප්‍රාර්ථනා කරමින් ආයුබෝවන්